භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ඤෝත විහෙත මෝහ තමං සනරාමර ලෝක ගරුං වන්දේ සුගතං ගති විමුක්තං සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වතුනි, අද දවසේ පින්වත් හැමදෙනාම අභිධර්ම චන්ද්‍රිකාව කියන මේ වැඩසටහනටයි පින්වතුන් සම්බන්ධ වෙන්නේ. දැන් වැඩසටහන් මේ වෙලාවේ මේ වෙනකොට 13ක් සිද්ධ කරලා තියෙනවා. අද 14 වෙනි වැඩසටහනයි මේ සිද්ධ වෙන්නේ. අභිධර්මයේ පිළිවෙලින් හැදෑරීමේ වටිනාකම මේ පින්වතුන්ට දැන් හුඟක් වැටහෙනවා ඇති. මොකද හේතුව ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ අභිධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතය ගැන අවබෝධයක් ලබා ගන්නවා කියන එකයි. තමන්ගේ ජීවිතය පිළිබඳව ඇත්තටම අපි මේ ජීවිතය කියන්නේ මොකද්ද? මේ මිනිස්යාය කියන්නේ කවුද? දෙවියාය කියන්නේ කවුද? බ්‍රහ්මයාය කියන්නේ කවුද? දැන් අපි හිතාගෙන මවාගෙන නොඑක් දේවල් වශයෙන් මේ බ්‍රහ්මයා, දෙවියා ආදී වශයෙන් හිතාගෙන මවාගෙන ඉන්නෝ. හැබැයි කොච්චර දෙයක් මේව කළත් ඇත්තටම බ්‍රහ්මයේගේ ජීවිතේ පවා තේරුම් ගන්න පුළුවන්. දෙවියෙක්ගේ ජීවිතේ පවා තේරුම් ගන්න පුළුවන්. ඒ අයගේ හිත තුළ ක්‍රියාත්මක වන සිත් ගැන පවා තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අභිධර්මයෙන් අපට උගන්වන්නේ. එතකොට දැන් ඇත්තටම බුදු කෙනෙක් කියන්නේ කවුද? රහතන් වහන්සේ නමක් කියන්නේ කවුද? බුදු කෙනෙකුට පහළ වන සිත් මොනවද? මේ ආදී වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන් එකම ධර්මය තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් අභිධර්මයේ අද අපට කතා කරන්න තියෙන්නේ ක්‍රියාසිත සහේතුක ක්‍රියාසිත 8 පිළිබඳව කතා කරන්න තියෙන්නේ. අපි මීට කලින් අපි ඉගෙන ගත්තා විශේෂයෙන්ම අකුසල් සිත් 12ක් ඉගෙන ගත්තනේ මේ පින්වතුන් මතකයිනේ. ඒ වගේම අහේතුක සිත් 18ක් ඉගෙන ගත්තා. දැන් එතකොට අහේතුක සිත් 18යි අකුසල් සිත් 12යි 30ක් ඉගෙන ගත්තනේ. ඊළඟට කාමාවචර සිත් වලින් දැනට අපි ඉගෙනගෙන තියෙනවා තව 16ක්. කාමාවචර කුසල සිත් 8යි විපාක සිත් 8යි. එතකොට බලන්න 46ක් දැන් මේ පින්වතුන් ඉගෙනගෙන තියෙනෝනේ සිත් පිළිබඳව. එහෙමනම් දැන් අද අපට කතා කරන්න තියෙන්නේ 54ක් වන සිත් කාමාවචර සිත් අතරින් තව 8ක් තියෙනවා අපිට කාමාවචර කාම ලෝකේ හටගන්න සිත් වශයෙන් ඒව උගන්වනෝ. කාමාවචර සිත් කියලා ඒවට කියන්නේ අහේතුක ක්‍රියාසිත 8ත් අයිති වෙනෝ ඒ කාමාවචර ගානට. අහේතුක ක්‍රියාසිත කියලා කියන්නේ අර අපි ගිය පාඩමෙන් ඉගෙන ගත්තනේ විපාක සිත් මොනවද කියලා. ඊට ඉස්සෙල්ලා පාඩමින් කුසල සිත් මොනවද කියලා ඉගෙන ගත්තනේ. එතකොට ඒකේදී පින්වතුන්ට මතක ඇති සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල සිත කියලා කිව්වනේ. දැන් සාමාන්‍යයෙන් කුසල සිතේදී පොඩි වෙනසක් තියෙනවා මෙතන. මේකට කියනවා කුසලයක් කියලා කිව්වොත් අනිවාර්යෙන් ඒකේ විපාකයක් තියෙනවනේ. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා දැන් යම්කිසි දෙයක් කළහොත් ඒ කියන්නේ යම්කිසි චේතනාවකින් කළහොත් ඒකේ අනිවාර්යයෙන්ම විපාක ලැබෙනවාය කියලා අවබෝධයක් ලැබිලා තියෙනවනේ මේ පින්වතුන්ට. දැන් වැඩේ නෙමෙයි ඕන වෙන්නේ. ඒකේ විපාකයක් අනිවාර්යයෙන්ම තියෙනවා යමක් කළහොත් යම් චේතනාවකින්. වැඩේ නෙමෙයි. එතකොට දැන් හැබැයි ඒක කුසලය සිතින් කළහොත් කුසල විපාකයක් ලැබෙනවා. අකුසල සිතින් කළහොත්
අකුසල විපාකයක් ලැබෙනවා. දැන් මෙතන තියෙන්නේ එහෙම විපාක කුසල අකුසල විපාකත් නොවන. ඒ වගේම වෙනත් බලවේගයකින් හට නොගන්න. අපිට වගේම යම්කිසි කටයුත්තකට හිත යොමු කරනකොට කුසල පැත්තෙන් යම්කිසි කටයුත්තකට හිත යොමු කරනකොට අන්න ඒ කෙනාට ඒකාන්තයෙන්ම විපාකයන් නොදී තිබෙනවා නම් අන්න එඹදු සිත්වලට තමයි කියන්නේ ක්‍රියාසිත කියන මේ වචනය භාවිතා කරන්න. එතකොට මේ ක්‍රියාසිත කාටද ඇති වෙන්නේ? ලෝක පහළ වෙච්ච සියලු ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට මේ ක්‍රියාසිත ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් බැලුවොත් රහතන් වහන්සේ නමක් අපි වගේම සතුටෙන් මේ කර්මඵල විශ්වාසයක් තියෙනවා. ඒ වගේම නුවණින් යුක්තව වීරියෙන් යුක්තව උන්වහන්සේ මොන මල් වට්ටියක් පූජා කරනවා බුදුරජාණන් වහන්සේට. හැබැයි උන්වහන්සේට ඒකේ විපාකයක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? මේ පින්වතුන් නිතර සජ්ජායනා කරන රතන සූත්‍රයේ තියෙනවා මේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා විරුල් හිච්ඡන්දා නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ. අන්න එහෙම කියලා ගාතාවක් මේ පින්වතුන් රතන සූත්‍රයේ අවසාන ගාතාව වර වන්දනා කරන ගාථා තුනට උඩින් තියෙන ගාතාව බලන්න. ඒකේ තියෙනවනේ මේ කීනම් පුරාණං කියලා. දැන් පැරණි කර්ම උන්වහන්සේ අවසන් කරලා තියෙන්නේ. දැන් මේ ක්‍රියාසිතක් කියන්නේ පැරණි කර්මයක විපාකයක් නොවේ මේ ක්‍රියාසිත කියලා කියන්නේ. ඒක ඒ වෙලාවේ ඇති වෙච්ච ශක්තියක්. ඒ කියන්නේ යම්කිසි වැඩපිළිවෙලක ක්‍රියාවලියක උපදින ඒ ශක්ති විශේෂය තමයි ක්‍රියාසිත කියන මේ වචනේ භාවිතා කරන්නේ. ඒකෙදී ඒ රහතන් වහන්සේ ඒ වැඩේ කළහොත් යම්කිසි චේතනාවකින් සිද්ධ කළහොත් උන්වහන්සේට ඒ කුසල් සිතින් කළාම උන්වහන්සේට ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ ක්‍රියාව සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික වෙන්න පුළුවන්. ඒකෝ සසංකාරික වෙන්න පුළුවන්. දැන් බොහෝ දුරට ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට නම් ඥාන සම්පයුක්ත සිත් හතරෙන් එකක් තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතේ වඩිනකොට ඒ වගේම අහිංසක මිනිස්සුන්ගෙන් දානි හැන්දක් පිළිගන්ව ගන්නකොට ඒ වගේ ওই වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් උන්වහන්සේලාට පහළ වෙනවා. ඒ කියන්නේ දැන් මේ තථාගතයන් වහන්සේ නමක් නිසා පිහිට ලබන හැටි මහා කරුණා ගුණය. ඉතින් මේවා පුදුමාකාර කාරුණික ගුණයක්. මහා කරුණා සමාපත්තියට සමවදින හැමදාම බුදුවැසින්. එතකොට මේ සමාපත්තියට සමවදින්න ඉස්සර වෙලා යම්කිසි කාමාවචරමය භාවනාමය වශයෙන් යම්කිසි චිත්ත ශක්තියක් ඇති වෙනවා නම් මුලක් තියෙනවනේ හැම සිතකම. ඒක කාමාවචරනේ මුල. ඒ සමාපත්තියට ධ්‍යාන සමාපත්තියට පෙර ඊට පස්සේ ඒ සමාපත්තියෙන් නැගී සිටියට පස්සේ ලෝකයා ගැන ආවර්ජනය කරනකොට මහා කරුණාවෙන් එතන ධ්‍යාන නෙමෙයිනි තියෙන්නේ. එතකොටත් තියෙන්නේ අර පින් සිතුවිලිමයි. හැබැයි පින් කියලා ඒවට කියන්නේ නැහැ. කුසල් කියලා ඒවට කියන්නේ නැහැ. දැන් තථාගතයන් වහන්සේ අපි හිතමුකෝ බුදු කෙනෙක් සතෙකුට හරි ආහාර ටිකක් දුන්නේ නැහැ කියලා. ඒක උන්වහන්සේට පිනක් කියලා කියන්නේ නැහැ. රහතන් වහන්සේට ඒක පිනක් කියලා කියන්නේ නැහැ. උන්වහන්සේලා එහෙම කළාට. මොකද හේතුව පිනක් නම් මතු විපාකයක් මේකේ උපදවනවා. ඒ කර්මයේ ශක්තිය ඒකයි. හැබැයි උන්වහන්සේලාට ඒක විපාකයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ක්‍රියා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේලාට ඥාන සම්පයුක්ත සිත්මයි පහළ වෙන්නේ. මේ පින්වතුන් අහලා තියෙනවනේ අර අටලොස් බුද්ධඥාන කියලා. ඒ කියන්නේ මේ අතීතංසේ බුද්දස්ස භගවතෝ අප්පටි හතඥානං
අනාගතංසේ බුද්දස්ස භගවතෝ අප්පටි හතඤ්ඤාණං පච්චුප්පන්නංසේ බුද්දස්ස භගවතෝ අප්පටි හතඤ්ඤාණං ආදී වශයෙන් ඔහොම කියලා අර අටලොස් බුද්ධඥාන තියෙනෝනේ. ඒකේ තියෙනවා පින්වතුනි සබ්බං කාය කම්මං ඥාන පුබ්බං ගමඤ්ඤානානු පරිවත්තං සබ්බං වචී කම්මං ඥාන පුබ්බං ගමඤ්ඤානානු පරිවත්තං සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බං ගමඤ්ඤානානු පරිවත්තං සියලුම කාය කර්ම ඥානය පෙරටු කොටගෙනමයි පවතින්නේ. සියලුම වචී කර්ම ඥානය පෙරටු කොටගෙනමයි පවතින්නේ. සියලුම මනෝ කර්ම. දැන් අපි හිතමුකෝ බුදු කෙනෙක් හිතනවා නම් යමක් ඒක ඒ ඥානයත් එක්කම තමයි හිතන්නේ. යම් වචනයක් ප්‍රකාශ වෙනවා නම් බුදු කෙනෙක් පුරුද්දට යන්නේ අපි වගේ. ඥානයත් එක්කමයි සිද්ධ වෙන්නේ. මේ එතකොට යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් අපි වගේ පුරුද්දට යවෙන්නේ නැහැ. ඒකත් ඥාණයෙන් යුක්තවමයි සිද්ධ වෙන්නේ. ඒක මහ පුදුමයි. සාමාන්‍යයෙන් කෙනෙකුට බලන්න අපිට කොච්චර දේවල් දවසකට පුරුද්දට යනවද කියලා. එතන පුරුද්දට එකපාරට මේ නොදැනුවන්වම ඔහේ අපි මේ තෝංචියක් නැතුව සමහර වෙලාවට කතා කරනවා. ඉතින් අපි දන්නේම නැහැ අපින් පිට වෙලා වචන. ඉතින් ඒ වගේ අවස්ථා අපි සමහර වෙලාවට එහෙම වුණාම පසුතැවෙනවා. අයියෝ මට අරක කියවුණානේ. අරක මම හිතාගෙන හිටියේ නෑ. ඒක මම හිතුවේ නෑනේ මට හිතේ මේ එහෙම කියවෙයි කියලා. ඒ වුණාට ඉබේ කියවුණානේ. හරිම ප්‍රශ්නයක් ඒක මට දැන් කියලා පසුතැවෙනවා. හැබැයි පසුතැවුනට බුදුරජාණන් වහන්සේලාට එහෙම සිද්ධ වෙන්නේ නෑ. ඒක සාමාන්‍යයෙන් උන්වහන්සේලාට ඥානයේ පෙරට කොටගෙනමයි වචනයක් සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමුකෝ අත්පාස් පැද්දීම පවා උන්වහන්සේලා වඩිනකොට පවා ඇඟ හොලව වඩින්නේ පුදුමාකාර සංවර ගමනක් ඒ බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. ඉතින් ඒ තථාගතයන් වහන්සේ පින්වතුනි වඩින ගමන හරියට තෙල් පාත්‍රයක් කෙනෙකුව අරගෙන තෙල් පුරෝලා කට ගාවටම පුරෝලා අරගෙන යනකොට යම්කිසි සංවර ගමනකින්ද අරක බින්දුවක්වත් වැටෙන්නේ නැතුව අරන් යන්නේ. අන්න ඒ විදිහට පින්වතුනි බුදු කෙනෙක්ගේ ගමන ඇඟ හෙලවෙන්නේ නැති ගමනක්. හැබැයි අපි වගේ මේ අඩින් පියවෙන හිමි බිම බලාගෙන යනව නෙමෙයි. උන්වහන්සේට තියෙන බඹයක් පමණ උන්වහන්සේගේ ශාරීරිය හැටියට බඹයක් පමණ වූ ඈත. අඩි 6ක් පමණ වූ ඈත තමයි බලන්නේ. බිම බලනව නෙමෙයි. ඊට පස්සේ ඈතම බලනව නෙමෙයි. ඉතින් මෙන්න මේ සංවර ගමනකින් යන්නේ. ඒ වගේ මේ විතරක් නෙමෙයි. හිමීට පාතබනවන් නෙමෙයි. විතා වේගයෙන් පාතබනවන් නෙමෙයි. එතකොට නාති සීගම් පක්කමති අර එහෙම කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විතා වේගයෙන් වඩින්නේ නැහැ. මේ හිමීට වඩින්නේ නැහැ. මේ ඉතින් ඒ විදිහට කියනවනේ. ඉතින් ඒක නිසා යුගමත්තන්ව පෙක්කති. බඹයක් පමණ වූ ප්‍රමාණයක් තමයි බලන්නේ. ඉතින් එහෙම වඩින ගමන පුරුද්දට වැඩ නැහැ. හැබැයි ඒ පුරුද්දට වැඩ නැති නිසා සබ්බං කාය කම්මං ඥාන පුබ්බං ගමඤ්ඤානානු පරිවත්තං කියලා කියනවා. ඉතින් උන්වහන්සේලාට උපදිනවා නම් කය වචනය සිත භාවිතා කරනකොට ඒ ක්‍රියාවලි වලට ඒකේ විපාකයක් ලැබෙන්නේ නැහැ. අන්න එබඳු බුදුරජාණන් වහන්සේලාට පින්වතුනි ලැබෙන සිත් තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලාටත් එහෙමයි. රහතන් වහන්සේලාට පින්වතුනි සාමාන්‍යයෙන් ඥාන විප්‍රයුක්තව ඇති වෙනෝ ඥාන විප්‍රයුක්ත සිතුත් ඇති වෙනෝ පුරුද්දට වගේ යනෝනේ. දැන් අපි මේ පින්වතුන් අහලා තිනෝ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ කෙලින්ම කතා කරනකොට වසලයෝ කියලා කතා කරනවා. හැබැයි හදවතින්වත් අර මිනිස්සු ගැන අනුකම්පා මේ තරහසිතක් නැහැ, අනුකම්පාව තියෙන්නේ. හැබැයි අර පුරුද්දට කියවෙනවා. ඒක අතීතයේ පුරුද්දක්. ආත්ම 500ක්ම බ්‍රාහ්මණයෙක් වෙලා පෙර එක දිගටම බ්‍රාහ්මණ ආත්ම භාවය ඉපදිලා මේ තමන්ගේ සේවකයන්ට කතා කරපු හැටිනේ ඒ පුරුද්දට ආවේ. ඒ වගේ අපටත් පින්වතුනි දැන් සමහර මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු කතා කරනකොට තරහ යනවා අපිට. මේ මිනිහා කතා කරන්නවත් දන්නේ නැහැ කියලා. අනේ මේ මිනිස්සෙගේ ඒ වුණාට හදවත හරි හොඳයි. බොහොම හොඳ මිනිස්සෙක්. ඒ වුණාට මේ අපිට තරහ යන විදියට කතා කරන්නේ. බලනකොට අර එක පුරුදු තියෙන එක එක්කෙනාගේ. අපි ඒ නිසා
කවුද කියලා තේරුම් ගන්න ඕන කියලා කියන්නේ මිනිස්සු ගැන. සාමාන්‍යයෙන් මිනිස්සු තේරුම් ගන්න ටිකක් ඇසුරු කරන්න ඕනනේ. ඉතින් අපි නිකන් ගැටෙනවා සමහර වෙලාවට මේ මිනිසුන්ගේ හදවතේ එහෙම එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වාගේ මේ පුරුද්දට යන දේවල් තියෙනවා. රහතන් වහන්සේට උනත් පුරුද්දට යන නිසා උන්වහන්සේට ඥාන විප්පයුත්ත සිත් පහළ වෙනවා. දැන් ඔන්න අපි හිතමුකෝ හැමදාම බුද්ධ වන්දනා කරනකොට සාමින් වහන්සේලා උදේ වන්දනාවට වඩිනෝ, දවල් වන්දනාවට වඩිනෝ, හැන්දෑවේ වන්දනාවට වඩිනෝ විහාර මන්දිරයට. ඒ වඩිනකොට දැන් සාමාන්‍ය රහතන් වහන්සේත් ඉතින් රහත් උනායි කියලා නෑ වන්දනාවට බුද්ධ වන්දනාවට වඩිනෝ. දැන් මෙහෙම පුරුද්ද දිගට කරගෙන යනකොට සමහර වෙලාවට මේ පින්කමේ වටිනාකමක් ගැන හිතන්නේ නෑ. මේවැය ආනිසංස ලැබෙනවා කියලා ලොකුවට එහෙම කල්පනාවක් වෙන්නේ අර හැමදාම යන හින්ද යනවා. අන්න එහෙම ගාන්ට යනවනේ. එතකොට ඒ සිත් ඥාන විප්පයුත්ත සිත් කියලා ඒවට කියන්නේ. අර පුරුද්දට යන ඒවා. ඉතින් ඥාන විප්පයුත්ත. රහතන් වහන්සේටත් එහෙම පුරුද්දට යන ඒව ඥාන විප්පයුත්තව සිද්ධ වෙනවා. හැබැයි මේ කුසල් සිත් නෙමෙයි ඒවට කියන්නේ රහතන් වහන්සේට සිදුවෙන දේවල්. ක්‍රියාසිත කියන මේ වචනය භාවිතා කරනවා. එහෙනම් අපි බලමු මොනවද ඒ ක්‍රියාසිත 8 කියලා. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික ක්‍රියාසිත. ඒ පළවෙනි සිත. ඊළඟට දෙවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික ක්‍රියාසිත. ඊළඟට තුන්වෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත. දැන් අතන ඥාන සම්පයුත්ත භාවයයි අසංකාරික සසංකාරික භාවයයි වෙනස. තුන්වෙනි සිතේ තමයි ඥාන විප්පයුත්ත. ඥානය නැහැ. අරවයි ඥානය තියෙනවා. එතන ඥාන විප්පයුත්ත අසංකාරික සිත සතුට තියෙනවා. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිතේ හතරවෙනි සිත. ඊළඟට තමයි පස්වෙනි සිත තමයි ඔන්නතන වෙනසක් වෙනවා උපේක්ඛා සහගත කියලා. මේ උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික සිත. එතකොට දැන් මේ පස්වෙනි සිත ඥානයක් තියෙනවා අසංඛාරික බවක් තියෙනවා. එතන සතුට නැහැ උපේක්ඛා සහගතයි. ඊළඟට උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංඛාරික සිතයි හයවෙනි සිත. ඒකේ ඥානය තියෙනවා සතුට නෑ වීරිය නෑ. ඊළඟට තමයි හත්වෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත. ඥාණයෙන් තොරයි සතුටෙන් තොරයි හැබැයි වීරිය තියෙනවා. ඊළඟට තමයි උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත. මෙන්න මේ කියන අට තමයි අහේතුක ක්‍රියාසිත 8 කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කාමාවචර ක්‍රියාසිත 8 කියලා තථාගතයන් වහන්සේ වදාළේ. ඉතින් දැන් ඔය එකේදී අපි බලමු සාමාන්‍යයෙන් බැලුවොත් අර විදියමයි. කුසල් සිත් වලට කියපු විදිහම තමයි. දැන් අපි හිතමුකෝ ඔන්න සතුට තියෙනවා. දැන් සතුට උපදින්න හේතු වෙන කාරණා මේ පින්වතුන් අහලා තිනවනේ. ඇහුවනේ මොනවද ආවර්ජනය කරලා බලමු. සතුට උපදින්නේ සාමාන්‍යයෙන් Tamanට නිරෝගීකම තියෙනවා නම්. දැන් රෝග පීඩා තිනකොට සතුට උපදින්නේ නැහනේ. එතකොට පූජා කරන්න යමක් තියෙනවා නම් ඒකට කියන්නේ ප්‍රත්‍යපහසුකම් තියෙනවා නම්. එතකොට දැන් පූජා කරගන්න සාමින් වහන්සේ නමක් වඩින වෙලාවේ හරි එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක හරි මොනවාරි යමක් පූජා කරගන්න පරිත්‍යාග කරගන්න තියෙනවා නම් සතුට උපදිනවා වැඩි. ඊළඟට තමයි පින්වතුනි දැන් මේ උපතින් වෙන්න ඕනනේ අර මේ සෝමනස්ස සිතකින් උපදින්න ඕනනේ නිකම් හරි අමාරුයි නැත්නම් සතුටක් උපදව ගන්නවා කියන එක. ඒ කියන්නේ උපතින්ම සෝමනස්ස සහගත සිතින් ඉපදුනාට පස්සේ සාමාන්‍යයෙන් ඉබේම සතුට උප්පත්තිය ලැබුණෝ පිනක් කරන්න ආවහම සද්ධාවන්තයාට. සද්ධාව නැති කෙනාට ඉතින් සෝමනස්ස සිතින් ඉපදුනත් වැඩක් නැහැ. ඒක සාමාන්‍යයෙන් පිනක් කරන්න ලැබුණට සතුටක් උපදින එකක් නැහැ. හැබැයි සතුට නිකම්ම උපදිනෝ નિરાයාසයෙන්ම උපතින්ම සෝමනස්ස සහගත සිතකින් ඉපදුනා නම් ඒ කෙනාට පින් කරන්න ලැබෙනවා නම් සද්ධාවන්තයෙක් නම් නිකම්ම සතුට උප්පත්තිය ලැබනවා. ඊළඟට තමයි දැන් ඔය සමහර වෙලාවට දැන් Tamanට
මේ එක එක කරදර කම්කටොළු ප්‍රශ්න මුකුත් ඒ දවස්වල නැත්නම් නිකම්ම සතුට උපදිනවා. සතුටින් ඉන්න කාලයක් වෙනවා නම් පින් කරන්න ලැබෙනකොටත් හරිම සතුටෙන් මෙයා පින් කරනවා. ඉතින් මෙයාට හරියට සෝමනස්ස සාගත සිත් පහළ වෙනවා. ඉතින් ඒ රහතන් වහන්සේටත් එහෙමයි. රහතන් වහන්සේටත් කයේ ගිලන් බවක් නැත්නම් දැන් ශරීරයේ ගිලන් බව හින්දා සමහරට රහතන් වහන්සේට උනත් අමාරුවෙන් ඉන්නේ. අර මොග්ගල්ලාන රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ මේ සාමීනි මාගේ මේ ආබාධයෝ දැඩි වෙනෝ බවයි පේන්නේ, අඩුවීමක් පේන්නේ නැහැ. ඒ කියලා කියන්නේ අභික්කමන්ති නෝ පටික්කමන්ති අභික්කමෝසානම් පඤ්ඤායති නෝ පටික්කමෝති. අර එහෙම කියලා කියන්නේ මගේ මේ වේදනාව වැඩිවීමක්මයි තියෙන්නේ, අඩු වෙන්නේ නැහැ. අර එහෙම කියලා කියන්නේ. ඒතකොට පීඩණයෙන් ඉන්නේ මේ අසනීප නිසා. රහතන් වහන්සේට උනත් පීඩනේ තියෙනවා. ඒ කියන්නේ වේදනා. ඒකට කියන්නේ පීඩනය කියන්නේ මානසික පීඩනය නෙමෙයි. ඒකට කියන්නේ වේදනා පීඩනයක්. එතකොට ඒ වේදනාවෙන් ඉන්නේ. ඉතින් උන්වහන්සේට ඒ වගේ වෙලාවක බුදුන් වැන්දා සතුට නැහැ. ඉතින් සතුට නැහැ. හැබැයි දුක කියන්නේ අපි කියන දුකක් කියන එකක් නැහැනේ. දුකෙන් කම්පා වෙන්නේ නැහැනේ. අර වේදනාවෙන් ඉන්නේ, අමාරුවෙන් ඉන්නේ. ඒක නිසා තාදී ගුණය උන්වහන්සේලාට තියෙන වටලෝ දහමින් කම්පා නොවන තාදී ගුණය තියෙනවා. හැබැයි පින්කමේදී සතුට උපදින්නේ නැහැ. එතකොට උන්වහන්සේලාට උපේක්ඛා සාගත සිත් තමයි පහළ වෙන්නේ මේ වගේ වෙලාවක. උන්වහන්සේලා වුණත් අර සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා වුණත් උපතින්ම උපේක්ඛා සාගත සිතින් ඉප්පත්තිය ලැබලා තිබුණා නම් ඒ උපදිනකොට රහතන් වහන්සේලා වුණත් අමුතුවෙන් ටිකක් අමාරුයි සතුට උපදවා ගන්න මේ. ඒක නිසා සතුට ටිකක් වැඩි හරියක් සතුට කියන එක නිමිතින්නේ උපේක්ඛා සාගත සිත් තමයි පහළ වෙන්නේ. දැන් මේ පින්වතුන් දන්නු මේ සමහර වෙලාවට මේ වැඩේ කරගන්න බැරි වුණා. දැන් පින්කම හරි සද්ධාවෙන් කරන්නේ බුදු ගුණ කියලා, බුදු ගුණ සජ්ජායනා කරමින් මේ ලැබිච්ච ලොකුම ලාභයක් කියලා බොහොම සද්ධාවෙන් කරන්නේ. හැබැයි වැඩේට අවශ්‍ය කරන විදියට පහසුකම් ටික සැලසුනේ නැහැ. ඍතු සප්පාය පහසුකම් ටික නැහැ. ඔන්න වහිනවයිකෝ. එහෙම නැත්නම් වෙනත් අවශ්‍ය කරන අය ඇවිල්ලා නැහැ. මේ උදව් කරන්න කට්ටිය නැහැ. මේක කරගන්න බැරි වෙලා යනවා. එතකොට මේ පින්වතුන්ට අර කොච්චර සද්ධාවෙන් මේ ඒ පින්කම කරන්න ගියත් ඒක උපේක්ඛා සහගතව තමයි සිද්ධ වෙන්නේ. පින දුර්වල වෙන්නේ නැහැ. නිකන් ලොකු දුර්වලකමක් නෙමෙයි එතන තියෙන්නේ. අර සතුට නැති එක විතරයි. පින සිද්ධ වෙනවා. අර වැඩෙත් එක්ක. හැබැයි යා බුදු ගුණ හිතලා සද්ධාවෙන් කරනවා නම් නැතුව සමහර වෙලාවට අයියෝ මේක බාරගත්තු හින්දා කරනවයි කියලා ඉතින් එහෙම කරන්න ගියොත් එතන මේ ඥාන විප්‍රයුක්ත උපේක්ඛා සාගත සිත් තමයි පහළ වෙන්නේ. බොහොම දුර්වල වෙනවා. දැන් රහතන් වහන්සේට වුණත් යම්කිසි කටයුතු සංවිධානය කරනවා, නොඑක් පින්කම් සංවිධානය කරනවා, මහ ජනතාවට හිත පිණිස, අනිත් ඉන්න භික්ෂුන් වහන්සේලාට හිතසුව පිණිස උන්වහන්සේලාට වුණත් දැන් අපි හිතමුකෝ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ එතකොට 7 වෙනි වයසේදී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සඩබිඥාලාභී මහරහතන් වහන්සේ නමක්. එතකොට සඩබිඥාලාභී මහරහතන් වහන්සේ නමක් කියන්නේ මේ ලොකු බලයක් තියෙන උත්තමයෙක්. ඉතින් මේ උතුමා කියනවා බුදුරයන් වහන්සේ ගාවට ගිහලා සාමීනි කත කරණීයෝ මම ඔක්කොම වැඩ ඉවර කරලා දැන් ඉන්නේ. ඕහිත බහරෝ මම බහා තැබූ බර ඇති කෙනෙක්. අනුප්පත්ත සදත්තෝ මට දැන් ආපහු භාවනා වඩන්න දෙයක් නැහැ. කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. සාමීනි මං ඒ නිසා මේ භික්ෂූන්ට අනුග්‍රහයක් වශයෙන් ඔබ වහන්සේ හමු වෙන්න වන්දනා කරන්න මේ රජගහ නුවරට වඩින සියලු භික්ෂූන් වහන්සේලාට සේනාසන පඤ්ඤාපක එහෙම නැත්නම් සෙනසුම් පනවන භික්ෂූන් වහන්සේ වශයෙන් මාව පත් කරන්න කියලා ඉල්ලීමක් කළා. එතකොට බුදුරයන් වහන්සේ එහෙනම් සංඝයාට මතක් කරන්න කියලා කිව්වම මහා සංඝරත්නය තමයි ඊට පස්සේ අනුමැතිය දෙනෝ එකතු වෙලා මේ දබ්බමල්ල පුත්ත භික්ෂුව තමයි සේනාසන පනවන භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වෙන්නේ කියලා. දැන් ඒතර මේ සේනාසන පඤ්ඤාපක භික්ෂුව වශයෙන් උන්වහන්සේ ගාවට ඇවිල්ලා තමයි කියන්නේ සම භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කියනවා මේ දබ්බමල්ල පුත්ත දැන් මේ උන්වහන්සේ පොඩි කෙනෙක්නේ අපි අද නවාතැන් ගන්නවා. ඉතින් සමහර වෙලාවට උන්වහන්සේ
කියන වේබාර පර්වතය ඕනද, ගිජ්ජකූට පර්වතය ඕනද, ඉසිගිලි පර්වතය ඕනද, කොහෙද මේ ආසනේ පනවන්නේ? එතකොට දැන් මේ රෑමෙක් කියනෝ සාමාන්‍යයෙන් බැලුවොත් උන්වහන්සේගේ ඇඟිල්ල පත්තු කරගන්නවා කියනවා තේජෝ කසින සමාපත්තියට සමවැදිලා ඇඟිල්ල දල්වගෙන ඇඟිල්ලේ එළියෙන් මේ එක්ක යනවා කියනවා මේ අර සාමින් වහන්සේලා වඩමුවාගෙන. ඉතින් ওই වගේ වෙලාවක ගත්තොත් උන්වහන්සේ හරි සතුටෙන් ඒ දේ කරන්නේ. හැබැයි සතුට උන්වහන්සේට උනන් නැති වෙනවා. ඒ කියන්නේ හැමදේම මේ වර්ෂාව හින්දා වෙනත් ප්‍රශ්න හින්දා අර කඳු නගින්න වෙනකොට සමහරට සතුට නැති වෙන්න පුළුවන්. ඒකෝට උන්වහන්සේට උනත් ඒ වෙලාවේ ඇති වෙන්නේ උපේක්ඛා සහගත සිත්. ඉතින් අර ඒ වගේ ඒවා හැබැයි උන්වහන්සේට කොච්චර ඒ අසුම් පැනෙව්වත් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වැන්දත් ඉතින් බුදුන් වැන්දත් මොන දේ කළත් ඒවා පිනක් වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාවක් විතරයි. අන්න අර ඒක තමයි කියන්නේ නවන්නත්ති සම්භවං. අර කාතන සූත්‍රයේ කියනවා ආපහු කර්ම රැස් කිරීමක් වෙන්නේ නැහැ. පැරණි කර්ම මෙතනින් ඉවරයි දැන්. පැරණි කර්ම අවසන්. නැවත පැරණි කර්ම වලින් පුනර්භවයක් ගෙන දෙන්න ශක්තිය නැති කරලා. ඒකයි මේ කියන්නේ පැරණි කර්ම අවසන් කියන්නේ. නැතුව මේ පිරිනිවන් පානතෙක් විපාක ලැබෙන එක වෙන වැඩක්. පැරණි කර්ම වලින් පුනර්භවයක් ගෙන දෙන්න තරම් ශක්තිය නැති කරලා තියෙන්නේ. ඒ නිසා නවන්නත්ති සම්භවං අලුත් කර්ම රැස් කිරීමකුත් රහතන් වහන්සේලා තුල ඇත්තේ නැහැ. තේ කීන බීජා ඒ උන්වහන්සේලා කර්මය දැන් පැලවෙන්න තියෙන බීජ වර්ගය සය කළා. කර්ම නම් වූ බීජය නැති කරලා අවිරුල් හිච්ඡන්දා වැඩෙන්නේ නැහැ කියනවා. නැවත ලියලා වැඩෙන්නේ නැහැ කියනවා. නිබ්බන්ති දීරා යතා යම්පදීපෝ මේ තෙල් පහන නිවි ගියා වගේ උන්වහන්සේලා පිරිනිවන් පානවාය කියලා අර පහනන් නිවුණ ওই වෙලාවේ මොතන බුදුරජාණන් වහන්සේ ගාව තිබිච්ච අදිෂ්ඨාන කළා උන්වහන්සේ නිවුවා. එතකොටම මෙන්න මේ පහන නිවි ගියා වගේ උන්වහන්සේලා පිරිනිවන් පානවාය අයම්පදීපෝ මේ පහන නිවි ගියා වාගේ නිබ්බන්ති දීරා උන්වහන්සේලා පිරිනිවන් පානවාය. අන්න ඒ නිසා තමයි රහතන් වහන්සේලාටත් මේ ක්‍රියාසිත පහළ වෙනවාය කියන මේ වචනය භාවිතා කරනු ලබන්නේ. එතකොට දැන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ලැබෙන ක්‍රියාසිත උන්වහන්සේලාට උනත් බුදු කෙනෙකුට මං කිව්ව ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ කියලා උන්වහන්සේලාට ස්වාභාවිකම සම්බෝධියේ පටන් ඒ කියන්නේ බුද්ධත්වයේ පටන් කවදාවත් 45 වර්ෂයේ මුළුල්ලේ කිසියම්ම දවසකදී ඥාන විප්‍රයුක්තව වැඩ කරලා නැහැ. නුවණින් තමයි බුදු කෙනෙක්. ඒක මහ පුදුම ආශ්චර්යමත් කාරණයක්. හැබැයි රහතන් වහන්සේට එහෙම නැහැ. ඒව පුරුද්දට යනවා. වීරිය කියන එක සාමාන්‍යයෙන් වීරිය කියන එක මේ බුදු කෙනෙකුට වුණා සමහර වෙලාවට සසංකාරික සිත් මේ පහළ වෙන්න පුළුවන්. සසංකාරික ඥාන සම්පයුක්ත සිතුත් තියෙනවා. ඒ වගේම සතුට සමහර වෙලාවට ප්‍රීතිය හැම සිතකම නැති වෙනවා. බුදු කෙනෙකුට උනත් ඒක සාමාන්‍යයෙන් උපේක්ඛා සහගත වෙන්න පුළුවන්. ඊළඟට තමයි සසංකාරික වීරිය. මේ වීරිය කියන එක මේ අඩුවීමක් සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්. අර මේ කිලාසුනෝ අහේසුන් ඒ කියන්නේ දැන් මේ සමහර බුදුරජාණන් වහන්සේලා මේ ශික්ෂාපද පනවන්න උන්වහන්සේලා ටිකක් අර ආඩමදි කරලා තියෙනවා. දීර්ඝායුෂ්ක කාලේ මේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මේ සාමාන්‍යයෙන් උන්වහන්සේලා ශික්ෂාපද පනවන්නේම ප්‍රමාද කරනවා. දැන් මේ ඔක්කොම වැරදි වැඩ කරන්නේ අලුතෙන් ඒ ඉන්න ළඟ භික්ෂුන් වහන්සේලා කිසිම වැරද්දක් කරන්නේ නැහැ. උන්වහන්සේලා ශික්ෂාපද පනවන්නේ නැහැ. ඒ නිසා පනවන්නේ නැති නිසා ශාසනේ පරම්පරා දෙකක් තරම් පුංචි කාලයක් තමයි ගෙනියන්නේ කියනවා. එතන කියනවා කිලාසුනෝ වහේසුන් කියලා. කිලාසුනෝ. හැබැයි මේ කෙටි ආයුෂ්ක බුදුරජාණන් වහන්සේලා කියනවා අකිලාසුනෝ වහේසුන් කියලා. කියන්නේ මේ වීරියවන්ත වුණා. උන්වහන්සේලා ගම් නියම් ගම් රාජධානිවල සැරිසරමින් ලෝකවැසි ජනතාවට දහම් දෙසමින් ඒ වගේම යම් කාරණයක් ගැලමුණාම ශික්ෂාපද පනවමින් පුදුමාකාර දිවා රාත්‍රි වෙහෙසක් ගත්තා කියනවා. ඒ නිසා පරම්පරා ගණනාවක් අද දක්වාම මේ ශාසනය පවතින්නේ උන්වහන්සේලා මේ අකිලාස්යනෝ වහේසුන් වීරියවන්ත වුණා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ වීරිය නැතිව සමහර වෙලාවට සිත් පහළ වෙන්න පුළුවන්.
රහතන් වහන්සේලාටත් එහෙමයි. වීරිය නැතුව අර පුරුද්දට වගේ සාමාන්‍ය විදියට යනෝ වැඩපිළිවෙල. ඉතින් ඒක නිසා උන්වහන්සේලාට සසංකාරික සිත් පහළ වෙනවා. දැන් එහෙනම් අපි ඉගෙන ගත්තා මේ වෙනකොට කාමාවචර සිත් 54ක්. මතකනේ මොනවද? අකුසල් සිත් 12 හොඳට ආවර්ජනය කරගන්න. අකුසල් සිත් 12 අපි හිතමු පොඩ්ඩක් ටිකක් සජ්ජායනයක් වශයෙන් නිකන් කරමු බලන්න එහෙනම්. අපි මෙහෙම කරමු. සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරික චිත්තං සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං සසංකාරික චිත්තං සෝමනස්ස සහගතං දිට්ඨිගත විප්පයුත්තං අසංකාරික චිත්තං සෝමනස්ස සහගතං දිට්ඨිගත විප්පයුත්තං සසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත සම්පයුත්තං සසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත විප්පයුත්තං අසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත විප්පයුත්තං සසංකාරික චිත්තං ඉමානී අට්ඨපි ලෝභ සහගත චිත්තානි නාම. මෙන්න මේ 8 ලෝභ සහගත සිත් කියලා අපි ඉගෙන ගත්තනේ. ඊළඟට ද්වේෂ සහගත සිත් 2 බලමු. දෝමනස්ස සහගතං පටිඝ සම්පයුත්තං අසංකාරික චිත්තං දෝමනස්ස සහගතං පටිඝ සම්පයුත්තං සසංකාරික චිත්තං ඉමානී ද්වේපි දෝසමූල චිත්තානි නාම. දැන් මේ දෙක ද්වේෂයෙන් හටගන්න සිත් දෙක. ඔන්න මතක තියාගන්න. ඊළඟට තමයි මෝහ සහගත සිත් දෙක. උපේක්ඛා සහගතං උද්ධච්ච සම්පයුත්ත චිත්තං උපේක්ඛා සහගතං විචිකිච්ඡා සම්පයුත්ත චිත්තං ඉමානී ද්වේපි මොමෝහ චිත්තානි නාම. දැන් මේ සිත් දෙක මෝහ මූල සිත් දෙකයි. දැන් ඔන්න බලන්න. එතකොට මෝහ මූල සිත් දෙකයි, දෝෂ මූල සිත් දෙකයි, 4යි, ලෝභ මූල සිත් 8යි, 12යි. ওই 12 අපි ඉගෙන ගත්තා. ඊළඟට තමයි උගන්වනවා අහේතුක සිත් ටික. අහේතුක සිත් පළමුවෙන්ම අහේතුක අකුසල විපාක සිත් 7. උපේක්ඛා සහගතං චක්කු විඤ්ඤාණ චිත්තං උපේක්ඛා සහගතං සෝත විඤ්ඤාණ චිත්තං උපේක්ඛා සහගතං ඝාන විඤ්ඤාණ චිත්තං උපේක්ඛා සහගතං ජීවහා විඤ්ඤාණ චිත්තං උපේක්ඛා දුක්ඛ සහගතං කාය විඤ්ඤාණ චිත්තං උපේක්ඛා සහගතං සම්පටිච්ඡන චිත්තං උපේක්ඛා සහගතං සම්තීරණ චිත්තං චේති. ඉමානී සත්තපි අහේතුක අකුසල විපාක චිත්තානි නාම. දැන් මෙන්න මේ අහේතුක අකුසල් විපාක සිත් 7 තමයි ඔය ප්‍රකාශ කළ. එතන පොඩි වෙනසක් තිබුණා. අර විඥාන පහේ එක තැනක කාය විඥානය කියනකොට දුක්ඛ කියන වචනේ භාවිතා කළා. අනිත් ඒවා උපේක්ඛා වුණා. උපේක්ඛා සහගත පංචද්වාර මේ සම්තීරණ චිත්තය සම්පටිච්ඡන සිත කියන මේවා අනිත් ඔක්කොම ඒ විදිහට උපේක්ඛා සහගත විදිහට කතා වුණා. ඊළඟට තමයි උපේක්ඛා මේ අහේතුක කුසල විපාක සිත් 8ක් තියෙනවා. ඒ 8 තමයි උපේක්ඛා සහගතං චක්කු විඤ්ඤාණ චිත්තං උපේක්ඛා සහගතං සෝත විඤ්ඤාණ චිත්තං උපේක්ඛා සහගතං ඝාන විඤ්ඤාණ චිත්තං
උපේක්ඛා සහගතං ජීවහා විඥාන චිත්තං සුඛ සහගතං කාය විඥාන චිත්තං උපේක්ඛා සහගතං සම්පටිච්ඡන චිත්තං උපේක්ඛා සහගතං සම්තීරණ චිත්තං සෝමනස්ස සහගතං සම්තීරණ චිත්තං චේති ඉමානි අට්ඨපි අහේතුක කුසල විපාක චිත්තානි නාම. දැන් ඔන්න එතන 8යි. ඒතකොට එහෙනම් 15ක් ඒවා අහේතුක සිච්චීව තව 3ක් තියෙනවා. උපේක්ඛා සහගතම් පංචද්වාරා වජ්ජන චිත්තං උපේක්ඛා සහගතම් මනෝද්වාරා වජ්ජන චිත්තං සෝමනස්ස සහගතං හසිතුප්පාද චිත්තං චේති ඉමානි තීනි අහේතුක ක්‍රියා චිත්තානි නාම. දැන් මෙන්න මේ 3යි. එතකොට අර 15යි 18ක් වෙනවා. මේ සිත් 18ට කියන්නේ අහේතුක සිත් 18 කියලා. මුලින් කියපු අකුසල සිත් 12ත් එක්ක 30ක් වෙනවා. ඊළඟට තමයි කුසල විපාක කාමාවචර කුසල විපාක ක්‍රියා කියලා මෙතන 24ක් තියෙනවා. බලමු. සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික කුසල චිත්තං සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික කුසල චිත්තං සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික කුසල චිත්තං සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික කුසල චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික කුසල චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික කුසල චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික කුසල චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික කුසල චිත්තං ඉමානි අට්ඨපිකාමාවචර කුසල චිත්තානි නාම. ඊළඟට දැන් විපාක සිත් 8ත් ඒ විදිහටම කියනවා. සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික විපාක චිත්තං සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික විපාක චිත්තං සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික විපාක චිත්තං සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික විපාක චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික විපාක චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික විපාක චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික විපාක චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික විපාක චිත්තං ඉමානි අට්ඨපි සහේතුක කාමාවචර විපාක චිත්තානි නාම. දැන් ඔන්න ඔය 8 විපාක සිත්. දැන් මේ 8ත් කිව්වහම 54 ඉවරයි. උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික ක්‍රියා චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික ක්‍රියා චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික ක්‍රියා චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික ක්‍රියා චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික ක්‍රියා චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික ක්‍රියා චිත්තං ඉමානි අට්ඨපි සහේතුක කාමාවචර ක්‍රියා චිත්තානි නාම. මෙන්න මේ විදිහට සිත් 54ක් අපි කිව්වා. මේවා සජ්ජායනා කරන්න ඕන, නිතර භාවිතා කරන්න ඕන
කිරිවවුල්ලෝ 500ක් මේ සජ්ජායනා වහගෙන ඉඳලා බලන්න මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිලා මනුලෝකෙ ඉපදිලා අන්තිමේදී අපේ බුද්ධ ශාසන කාලේ මහාන වෙලා උතුම් අරිහත්ත්වයට මේ අභිධර්මය ඉගෙනගෙන පත් වුණු බව ධර්මයේ කියනවනේ. ඒ නිසා මේ අභිධර්මය සජ්ජායනා කිරීමත් මහා පිනක් වශයෙන් සලකා ගන්නට ඕන. ඉතින් හැමදෙනාම අද දවසේ ක්‍රියාසිට පිළිබඳව ඉගෙන ගත්තා. මේ රැස්පත් කරගත් උතුම් පින ටීවී දිදුල බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අතිපූජනීය මාලිගා විලාසජී මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, කාර්ය මණ්ඩලයට, ඒ වගේම මේ සඳහා දායකත්වයේ දරන පින්වතුන්ට, ඒ වගේම මේ සඳහා යම් උපකාරයක් උදව්වක් සිද්ධ කරන යම් තාක් කෙනෙක් වෙනෝ නම් හැමෝටමත් මේ උතුම් පින් බලයෙන් සියලු දෙනාටම සියලු යහපත සැනසෙල්ල උදාපත් වේවා. ඒ වගේම නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය ලැබේවා. සිත සාන්තිය යහපතම වේවා. සුවසේම පාරමී ගුණ දියුණු වේවා. සුඛා පටිපදා කිප්පා විඥා කියන විදිහට සැප ප්‍රතිපදාවෙන් වහා අවබෝධය ලබා ගන්න ධර්ම අවබෝධය තුළින් ඒකාන්තයෙන්ම සසර දුක ඉක්මවන්න මේ උතුම් පින කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා ආශිර්වාදය සිද්ධ කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති. සෑම දිනාටම තෙරුවන් සරණයි.